සුවපත් වේවා සුව බෝ වේවා ඔබට රටට සහ මුළු ලෝකයටම. බෙත්ලෙහෙමේ අද රෑ උපන්නා අද රෑ බෙත්ලෙහෙමේ අද වගේ රෑක උපන්නා ලස්සන බිලිඳෙක් මල් වගේ ලස්සන බිලිඳෙක් කියලා මසලිනු ජයකොඩිපතිතුමා ලිව්වේ ඒ විසිතුරු බව නිසාම අසිරිමත් බව නිසාම නෙවෙයි ඒ දර්ශනයේ තිබිච්ච ලස්සන බව නිසා ලස්සන දර්ශනයක් හරියට මලක් වගේ ලස්සන දර්ශනයක්. ඊතරම් පිරිසිදු ඊතරම් නිර්මල දර්ශනයක් නිසා තමයි උන්වහන්සේ ඒ වචන ලිව්වේ. මල කියන බාහිර රූපයට ආකර්ෂණය වෙන්නේ නැතුව ඒ දර්ශනයට ආකර්ෂණය වෙනවා නම් ජය 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 සිරි ජය මංගල සිරි මංගල ආසිරි රැව්දේවි මේ ලෝතලේ අද වගේ දවසක රාත්‍රියේ තමයි යේසු බිලිඳානන් උපත ලැබුවේ කියලා ලෝක ඉතිහාසයේ සහ කිතුණු ඉතිහාසයේ සාක්ෂි දරනවා. මේ වෙනකොට ලෝකේ දුප්පතුන් සංඛ්‍යාව බිලියන 1.5යි කියලා කියන්නේ. ලෝකේ දුප්පතුන් සංඛ්‍යාව බිලියන 1.5යි. එයින් මිලියන 88ක්ම අලුතින් ඇති වෙලා තියෙනවා මේ පහුගිය අවුරුදු එකමාර ඇතුළත. එක හේතුවක් තමයි එක සහ ප්‍රබල හේතුව තමයි කොවිඩ් සහ කොවිඩ් වල අතුරුඵලය විදිහට තමයි මේ විදිහට දුප්පතුන් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා දුගී පැලේ හඬද්දි දරුවෝ සාදුකින් මන්දිරයක සාදයක්ය සොදුරු නත්තලේ. ඒ වෙනස්කම එහෙම නැත්නම් දුප්පත් පොහොසත් පන්ති ભેදය අන් කවරදාටත් වඩා මේ වෙනකොට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. නැවත වතාවක් පොහොසතුන්ගේ රැල්ල අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ පොහොසතුන් ප්‍රමාණය අඩු වෙලා ඔවුන්ගේ ධනය වැඩි වෙලා තියෙනවා. දුප්පතුන් ප්‍රමාණය වැඩි වෙලා ඔවුන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කියලා තමයි ලෝකේ දත්ත කියන්නේ. ඒ නිසා අර ලස්සන උපත ඒ දර්ශනයට ආකර්ෂණය කරගන්න දවසක් බවට පත් වෙනවා නම් ඊට දවස මීට වඩා බොහොම සුන්දර වෙයි. ජාතික පුවත්පත් මොනවද වාර්තා කරන පුවත්? ඒවා ලස්සනද අවලස්සනද? ලස්සන කරගන්න පුළුවන්ද? විමසමු. මේ අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ චීන යුවාන් ඩොලර් කර ගැනීම අර්බුදයක. චීන යුවාන් වලින් ඩොලර් බිලියන 1.5ක මුදලක් ලැබෙනවා. ඒ අනුව විදේශ සංචිත ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් කියන අදහස පළ කළා මහ බැංකුවේ අධිපතිතුමා. ඒකට පිළිතුරක් විදිහට තමයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W.A. විජේවර්ධන මේම අදහස් පළ කරන්නේ. ඔහු දිගටම වගේ ආණ්ඩුව විවේචනය කරමින් ලිපි පළ කළා. අපි ඒව සමාලාවට කියුවත් පුවත්පත්වල චීන යුවාන් ඩොලර් කර ගැනීම අර්බුදයක කියලා ඔහු සඳහන් කරනවා. අද ශාන්නුවන් ගණේවත් අය වාර්තා කරන්නේ ප්‍රධාන සිරස්තලයේ දිවයින පුවත්පතේ චීන විනිමය හුමාරු පහසුකම ගැන අනාවරණයක් තමයි මේ. විදේශ ණය ගෙවීමට යොදා ගැනීමත් දුෂ්කර වෙයි. භාණ්ඩ මිලදී ගන්න වෙන්නේ චීනෙන්මයි. චීන විනිමය හුමාරු පහසුකමෙන් ලැබෙන ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක පමණ මුදල ලැබෙන්නේ චීන මුදල් වලින් නිසා ඇමරිකන් ඩොලර් වලින් ලබාගත් අපේ විදේශ ණය ගෙවීමට ඒවා යොදාගත නොහැකිය කියලා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය W.A. විජේවර්ධන ඊයේ දිවෙනට කිව්වා කියලා ශාම්නුවන් ගණේවත් වාර්තා කරනවා. හැබැයි වෙන විකල්ප ක්‍රම තියෙනවා මේ චීන යුවාන් ඩොලර් වලට හරව ගන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට දැන් උදාහරණයකට ඉන්දියාවෙන් අපිට මෙහෙම සහන ගන්න පුළුවන්. එතකොට ඉන්දියා ඩොලර් වලින්ම මේ ගනුදෙනුව පියව ගන්න ඕනේ වෙන්නේ නැහැ. එහෙම විකල්ප ක්‍රම තියෙනවා. අනිත් එක තමයි මේ චීන සොප් පහසුකම නැත්නම් චීන ආධාර චීන මහජන බැංකුවෙන් ලැබෙන මුදලින් පමණක් නෙවෙයි විදේශ සංචිත තර කරගන්න බලාපොරොත්තු වෙන්නේ කියන කාරණාවත් අවධාරණය කරනවා. ඒක එතකොට බිලියන 3 සීමාව ඉක්මවා යන්න පුළුවන් ලබන අවුරුද්ද වෙද්දී විදේශ සංචිත ජනවාරියේ ඩොලර් කෝටි 300 ඉක්මවයි. අද ජයශ්‍රී මුනිසිංහ වාර්තා කරනවා දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය කලාපීය මහ බැංකුව වලින් ඩොලර් කෝටි 200ක විනිමය හුවමාරු පහසුකමක් ස්වප් පහසුකම් ලබා ගන්නවා ඩොලර් කෝටි 200ක. මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය රටවල් සමග සමීපව දැන කරගෙන යන ක්‍රියාමාර්ග මගින් මේ වසර අවසාන වන විට මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3කට වඩා වැඩි මට්ටමකට ගෙනියන්න පුළුවන් කියලා අජිතිමත් ගබ්‍රාල් මහත්මයා කරන ප්‍රකාශය දිනමින වාර්තා කරනවා. ඒ වගේම ලබන අවුරුද්ද වෙද්දී මේ සංචිත ගැටලුව විසඳා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය පළ කරනවා මහ බැංකුව. අද පුවත්පතේ ඒක වාර්තා කරන ප්‍රධාන සිරස්තලයක් හැටියට නෙවෙයි අනුසිරස්තලයක් හැටියට නිල සංචිත තත්ත්වය 2022 පුරා හිතකර මට්ටමක පවතිනු ඇති. 2021 අවුරුද්දේ අවසානයේ වන විට නිල සංචිත ඇමරිකන් ඩොලර් බිලියන 3ක් එක්වුණු ඇති බව මහ බැංකුව අපේක්ෂා කරනවා කියලා අද පුවත්පත සඳහන් කර සිටිනවා. අර දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තල එක්ක
වැරදි මත සමහරවිට සමාජගත වෙන්න ඉඩ තියෙන නිසා මේ කරුණ තවදුරටත් සඳහන් කර සිටින්නේ. අද ශමිල පෙරේරා තමයි අද පුවත්පතට මේ වාර්තාව සඳහන් කරන්නේ. දැනට ගන්න ලබන ක්‍රියාමාර්ග මගින් 2021 අවුරුද්දේ අවසාන වෙන විට නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමකට පවතින්න පුළුවන් කියලා විශ්වාසය පළ කරනවා. එසේම රජය විසින් දීපාර්ශ්වික මූල්‍යායන පහසුකම් ලබා ගැනීම, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම වගේම බහුපාර්ශ්වීය සංවිධාන මගින් ණය ලබා ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින බවත් මහ බැංකුව සඳහන් කරනවා. ඊට අමතරව විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිදීමනා ක්‍රමය සහ අපනයන ආදායම නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය වෙන විදේශ විනිමය වෙළඳපොලේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව මැදිහත් වෙලා තියෙනවා කියලා කියනවා. හැබැයි මේ විදිහට වාර්තා වුණේ ගිය අවුරුද්දට සාපේක්ෂව රට රස්සා කරන අය ලංකාවට එපු ප්‍රේෂණ ප්‍රමාණය එහෙම නැත්නම් රෙමිටන්ස් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 785කින් පමණ අඩු වෙලා කියලා. එතකොට මේ දිරිදීමනා දුන්නා උනත් ඒක ප්‍රමාණවත් නැද්ද? ඒ කියන්නේ බැංකු වලින් දෙන ගානට වඩා ඩොලර් එකට යුරෝ එකට එහෙම නැත්නම් විදේශ විනිමය ඒකකයකට කළු කඩේ එළිය තාමත් මුදල් ලැබෙන නිසාද මේ තත්ත්වෙ වෙන්නේ. හැබැයි පහුගිය මාසෙක විතර කාලෙක එහෙම නැත්නම් සති දෙකකට තුනකට කලින් නම් බරපතල විදියට ඒක තිබුණ සමාජයේ බැංකු වලින් 203ක් විතර වගේ දෙද්දි එළියේ 240යි 230යි ඔය අතර ගානක් දුන්නා. දැන් එළියේ දෙන ගානත් 203 දක්වා අඩු වෙලා තියෙන 203ට ආසන්න ගානක් දක්වා අඩු වෙලා තියෙනවා කියන කාරණාව එළියේ මුදල් මාරු කරන්න ගිය යන උදවිය දන්නව ඇති. ඒ වගේම විදේශ රැකියාව සඳහා පිටත් යාමේ මෑත කාලීන වර්ධනයක් පෙන්눔 කරනවා. සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයක් පෙන්눔 කරනවා. ඒ වගේම මේ තත්ත්වයක් එක්ක අර ස්වප් පහසුකම් මගින් එහෙම නැත්නම් ණය පහසුකම් මගින් ලබා ගන්නවට අමතරව විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් ප්‍රමාණය අපිට වැඩි කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය අද මහ බැංකුව පළ කරනවා කියලා වාර්තා කර සිටින්නේ අද පුවත්පත. ඒ අපි උපුටගත්තේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට දිගුවක් විදියට. හැබැයි මේ ඩොලර් අර්බුදය වහාම විසඳගන්න වෙනවා. මොකද ආර්ථික අර්බුදය හමුවේ දේශීය සමාගම් රට හැර යන අවදානමක්. විදේශීය සමාගම් නෙවෙයි දේශීය සමාගම් රට හැර යන අවදානමක් වාණිජ්‍ය මණ්ඩලයේ අනුතුරු අංගවයි චේම්බර් ඔෆ් කොමර්ස් එක මේ විදිහට අනුතුරු අංගවල තියෙනවා. නයනතරංග ගමගේ වාර්තා කරන්නේ විදේශ මුදල් සංචිත හිඟවීම හේතුවෙන් බොහෝ දේශීය සමාගම් වෙනත් රටවලට යාමට තීරණය කළ හැකි බවට ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ අනුතුරු අංගවා සිටිනවා. ඒ අනුව ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා තීරණාත්මක වන මේ තත්ත්වය වැඩි දියුණු නොවන්නේ නම් බොහෝ දේශීය සමාගම් තමන්ගේ ව්‍යාපාරික කටයුතු විදේශයන්හි ස්ථානගත කිරීමට කටයුතු කරන ඇතැයි අපි කනස්සල්ලටපත් වෙනවා කියලා ඔවුන් සඳහන් කර සිටිනවා. වාණිජ්‍ය මණ්ඩලය මෙහිම අදහසක් පළ කරනවා. එහෙමුණොත් ලංකාවේ සමාගම් විදේශ රටවල් වල තමන්ගේ ආයතන ආරම්භ කළාවි කියලා එහෙම නැත්නම් අකුලගෙන යයි කියලා. ඊළඟට අප්‍රේල් වෙනකොට ආහාර හිඟයක් තියෙනවා කියලා හිටපු ලේකම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහත්මයා අනුතුරු අංගවන කරන නිමන්ති රණසිංහ වාර්තා කරනවා. ලබන අප්‍රේල් මාසයේ වෙන විට රට තුළ ආහාර හිඟයක් ඇති වෙන බවට අමුතුවෙන් කිව යුතු නැති බවත් රටේ වගාබිම් දෙස බැලුව විට එය ප්‍රත්‍යක්ෂ වෙන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහත්මයා ලංකාදීපයට කියනවා. හැබැයි භූමියේ යථාර්ථය දිහා බැලුවම 90%කට ආසන්න ප්‍රමාණයක් වගා කළා ඉඩම් 90%ක් විතර වගා කළා කියලා කියනවා. එතකොට හිටපු ලේකම්තුමා ද ඇත්ත කියන්නේ මෙන්න තව හිටපු ලේකම්තුමාට ඇත්ත තොරතුරු ගිහිල්ලා නැද්ද? මේවා අප්‍රේල් වෙද්දි දැනගන්න පුළුවන් වෙයි. දැන් කොවිඩ් සම්බන්ධයෙන් ගත්තාම දෙසැම්බර් මාසෙ වෙද්දි 30000ක් මැරෙයි කියලා කිව්වා. ඉන්දියාවෙතත් එක්ක කල්පනා කරලා බලලා අච්චරක් මෙච්චරක් වෙයි කියලා කිව්වා. මේ කඩුළු කොහොම හරි තරණය කළා. කඩුළු පැන්න බාධක පැන්න බලමු අප්‍රේල් වෙද්දී ආහාර හිඟයක් ඇති වෙයි කියලා කියනවා. ඊළඟට විදේශ විනිමය අර්බුදයේ ඊළඟ පැති මොනවද කියලා කියනවා. මේ කඩුළු පැනගෙන යන්න ආණ්ඩුවට පුළුවන් වේද කියලා බලමු. අතුරුදන් වූ පුදුකුඩිරිප්පුවේ නිදර්ශනාගේ මලසලට හමු වෙයි කියලා අද මවබිම් පුවත්පත වාර්තාවක් පළ කරනවා. නත්තල් උදා වෙන දවසේ අපි මේ පොත වාර්තා කරන්නේ. අම්මයි තාත්තයි අක්කයි මස්සිනයි වයස 12 දරිය ගබ්සා කළා. කීර්ති මෙන්ඩිස් වාර්තා කරන්නේ අද මවබිම පුවත්පතට. මුලතිව් පුදුකුඩිරිප්පු පොලිස් වසමේ පදිංචි දැරියක් පහුගියදා අතුරුදන් වුණා කියන සිද්ධිය සම්බන්ධයෙන් තමයි ගවේෂණය කරගෙන යද්දී මේ තොරතුරු එළි වෙලා තියෙන්නේ. ඒ අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පියා මව සොහොයුරිය සහ සොහොයුරියගේ සැමියා ඒ කියන්නේ මස්සිනා අත්අඩංගුවට ගත්තා කියලා පුදුකුඩිරිප්පු පොලිසිය සඳහන් කර සිටිනවා. සිද්ධිය දල වශයෙන් සඳහන් කරනවා පොලිසිය මේ සිද්ධිය වාර්තා වුණාට පස්සේ අවට ප්‍රදේශයේ කියන්නේ මේ දැරිය අතුරුදන් ආගියතක් නැහැ කියලා අම්ම කරපු පැමිණිල්ලෙන් පස්සේ පොලිසිය ගෙවල්ලවට පරීක්ෂා කරනවා. එතකොට සැකකටයුතු කිසිවක් හමු වෙන්නේ නැහැ. පොලිසිය පරීක්ෂාව කළාට පස්සේ තමයි මේ දැරියගේ සිරුර ගේව කිට්ටුවෙන් හමු වෙන්නේ. එතකොට පොලිසියට සැකයක් එනවා වෙන ප්‍රදේශයකදී ඝාතනය කරලා
මේ ගෙනල්ල වැළලුවාද කියන ගැටලුව. පසුව පුදුකුඩිරිපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ කිසියම් සැකයක් මත මියගේ දැරියගේ වැඩිමල් සෝහරිය සහ ඇගේ සැමියාගෙන්ව ප්‍රශ්න කිරීමට පියවරගෙන තිබූ අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ දැරිය අතුරුදන් වන කොටත් අප හිටියේ ත්‍රිකුණාමලයේ කියලා. ඔවුන් ත්‍රිකුණාමලයේ ගිහපු බස් ටිකට් එකක් ස්ථානාධිපතිවරයාට පෙන්වලු. හැබැයි ස්ථානාධිපතිවරයාගේ සැකය තවදුරටත් ඇවිලෙමින් තිබුණා. ඒ නිසා දැරියගේ පියාගෙන වෙත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු විසින් දැරියගේ මරණයට හේතු කාරණා අනාවරණ කළා. එහිදී එළිවී ඇත්තේ වැඩිමහල් දියණිය විවාහ වී සිටින බෑනාගෙන් තම බාල දියණිය අතවරයට ලක් වී තිබෙන බව ඉතිරි විස්තර ආයෙ කියන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මෙතන මරණ දෙකක් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු 12ක දැරියක් මිය යනවා. ඒ වගේම තවත් නූපන් දරුවෙක් නැත්නම් කලලයක් මිය යනවා. මරියම උතුමිය එදා එහෙම දෙයක් කළා නම් එහෙම අභියෝග සමාජයෙන් එල්ල වෙයි කියලා ඇය ඒ තීන්දුව ආපස්සට ගත්තා නම් මේ තීන්දුව නොගෙන හිටියා නම් ලෝකෙ මෙහෙම විප්ලවීය වෙනසක් සිදු වෙයිද? ක්‍රිස්තු උපතක් සිද්ධ වෙයිද? ඒකයි නත්තල උදා වෙන දවසක මේ විදිය ප්‍රවෘත්ති කියන්න ලැබෙන එකේ හරි ඛේදය එහෙම නැත්නම් උත්ප්‍රාසය තියෙන්නේ ඒකයි. හැබැයි මෙහෙම සිද්ධිවලට බලපාන්නේ සමාජයක් විදියට අපි මේවා කියව ගන්න තවමත් සූදානම් නැති නිසා. දැන් සමාජ මාධ්‍ය භාවිතය සහ මේ සමාජ පර්යායන් ප්‍රමිතීන් බිඳලා තියෙන නිසා මීට දශකයකට දෙකකට කලින් තිබිච්ච සමාජ සම්මතයන් වෙනස් කරගන්න වෙනවා. මේ විදිය අනවශ්‍යයි කියලා හිතෙන ගැප් ගැනීමක් ඒක සාධාරණ දැනද කියන එක නෙවෙයි මම කියන්නේ. අනවශ්‍යයි කියන හිතෙන ගැප් ගැනීමක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න මොන වගේ ප්‍රතිපාදනද අපිට තියෙන්නේ. නීතියෙන් දැනට දණ්ඩ නීති සංග්‍රහයෙන් යම් නිදහසක් ලැබෙනවා. ඒ සුජාත අරමුණකින් කරනවා නම් හැබැයි මේ වගේ සමාජ ගැටලු මතුවීම නැත්නම් සමාජයේ ගරහාවට ලක් වෙන එක ඊළඟට ඒ දරුවට වෙන අනාගතයේ ගැටලු මේ සියලු කාරණා නිසා කවුරු හරි කෙනෙක් මෙහෙම දේවල් වලට පෙළඹෙන එක වළක්වන ක්‍රමවේදයන් අපි දැන් ගන්න ඕනේ. දැන් ආයේ තවත් බලා ඉඳලා වැඩක් නැහැ කියන එක තමයි මේ වගේ සිද්ධි වලින් පේන්නේ. මේවා පාර්ලිමේන්තුව කරන උදවිය හිතලා බලන්න ඕනේ. හැබැයි ඒ උදවිය මොනවද කරන්න කියලා පේනවා. පාර්ලිමේන්තුව රැස්වන දිනකට අඩි 40ක ගස් 37ක් කපන්න ඕනේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්වල නිදර්ශනීය වික්‍රමසිංහයි වාර්තා කරන්නේ පාර්ලිමේන්තු රැස්වීම දිනක පරිහරණයට කඩදාසි කිලෝ 1200ක් ඕන පේපර්ලස් පාර්ලිමේන්තු සාකච්ඡාවේදී හෙළි වුණා කියලා වාර්තා කරනවා. මීට අමතරව හැන්සාඩ් මුද්‍රණය කිරීම සඳහා දෛනිකව රුපියල් මිලියන 10ක පමණ මුදලක් වැය වන බව. මිලියන 10ක් කියලා කියන්නේ කෝටි එකක්. මිලියන 10ක් ඒ කියන්නේ කෝටි එකක් දෛනික වියදම් වෙනවා හැන්සාඩ් මුද්‍රණය කිරීම සඳහා කියලත් ඊයේ අනාවරණ වී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කඩදාසි භාවිත නොකරන පාර්ලිමේන්තුවක් පේපර්ලස් පාර්ලිමේන්තු කියන තේමාව යටතේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන එක දවසකට අඩි 40ක ගස් 37ක් කපන්න ඕනෙලු. සමහර මේවට සම්බන්ධ උදවිය පාර්ලිමේන්තුව ඇවිල්ලා ඉඳිද්දී ඒගොල්ලෝගේ හෙන්චයියෝ ඊට අමතරව ගස් කපනවා. මේ ඒවා නෙවෙයි පාර්ලිමේන්තු කටයුතු වෙනුවෙන් භාවිත කරන කඩදාසි වල ප්‍රමාණය ගත්තොත් ඒ කඩදාසි ප්‍රමාණය හදන්න. ඒ කියන්නේ කිලෝග්‍රෑම් 1200ක් දවසකට පාර්ලිමේන්තුවට කඩදාසි යනලු. ඒක හදන්න අඩි 40 ගස් 37ක් ඕනෙලු. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැතුව මෙයට ඒ දවස්වලට ගස් වවන්න කියලා කිව්වනම් රටට අනාගතයට ඊට වඩා ප්‍රයෝජනයක් නේද කියලා හිතෙනවා. ජාතික පොත්පත්වල පුවත් බොහොමයක් තියෙනවා. ගම්පහ ඉස්කෝලේක විදුහල්පතිවරයෙක් අල්ලස් ගනිද්දි ලක්ෂ 2ක අල්ලස් ගනිද්දි දැලේ දැම්මා කියලාත් කියනවා. ඒ වගේම පාසල් දරුවෙක් Tamanට ඔන්ලයින් යන්න දීපු ගෙදරින් අරන් දීපු ෆෝන් එක විකුණලා රුපියල් 7000ක් අරගෙන බාල වයස්කාර දඩියක් එක්ක ගියපු ගමනකුත් ගැන තියෙනවා. හැබැයි ඒ පුවත් අපි තෝරගන්නේ නැහැ කියන්නේ. වචන 1000කින් කියන්න බැරි කතාවක් එක පින්තූරකින් පෙන්වන්න පුළුවන් කියලා සුප්‍රකට සහ සුලභ කියමනක් තියෙනවානේ. තවත් පැත්තක් තියෙනවානේ. එක පින්තූරයක් දිහා ඇස් ලක්ෂයකින් බැලුවොත් කතන්දර ලක්ෂයක්ම වෙන්න පුළුවන්. කතන්දර ලක්ෂයක් වෙන්න පුළුවන් ඇස් ලක්ෂයකින් බැලුවයින් පස්සේ. ඒ අනුව අද නිමලසිරි ඉදිරිසිංහ ඩේලි මිරර් පුවත්පතට වාර්තා කරන මේ ඡායාරූපය දිහා ඔබේ ඇහිම් බැලුවම ඔබට මොකක්ද හිතෙන්නේ? ඩේලි මිරර් පුවත්පත නම් කියන්නේ will there be no Santa this time? මේ පාර Santa Claus නත්තල් සිය එන එකක් නැද්ද? මේ දරුවා හිතන්නේ ඒකද කියලයි නිමලසිරි ඉදිරිසිංහ ඉදිරිපත් කරපු මේ ඡායාරූප වාර්තාවෙන් පේන්නේ. නත්තල අමාරුවෙන් හරි එයි, නත්තල් සිය අමාරුවෙන් හරි අද රෑ එයි කියලාද මේ දරුවා හිතන්නේ? එහෙම නැත්නම් මේ නත්තල් සියව ගෙදර ගෙනියනවද නැද්ද? මෙයා හොඳද නැද්ද?
මේක මල්ලිට හොඳද මේක නංගිට හොඳද කියලාද මේ කල්පනා කරන්නේ කතා ලක්ෂයක් හදන්න පුළුවන්. ඒ එක කතාවක් තමයි අද ඩේලි මිරර් පුවත්පත සිරස්වල විදියට දාන්න මේ ඡායාරූපයට. will there be no center this time? මේ පාර නත්තල් 100 එන එකක් නැද්ද කියලා ඇහුවම කොළඹ භූමිතෙල් පෝලිම් වල ඇසෙන අඩවුණා කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ජාතික පුවත්පත් බොහොමයක මේ පුවත් සිරස්වල වාර්තා වෙද්දී අපි වාර්තා කරනවා ඒවා සතහන සහචාරූප සුජාතා ජයරත්න ගෑසුත් නෑ භූමිතෙලුත් නෑ තුන් වේල කාපු අපි අද කන්නේ එක වේලයි කබලෙන් වැටෙන්න දැන් ලිපත් නෑ කියලා හෙට අවුරුදු අපිට නෑ කියලා මේ කොළඹ ජනතාව කියනවා කියලා අද දිවෙන පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම දිවෙන තවදුරටත් වාර්තා කරනවා පෑලියගොඩ මාළු ගිනි ගණන් ගිහිල්ලා ලින්න 420යි පරා 500යි දැල්ල 800යි තලපත් 1200යි කොප්පරා 1800යි නත්තලට අපි බඩගින්නේ කිරිබත් ගොඩ ඇන්ටන් කියනවා මිල ඇහුවම ඇඟේ මාළු නටනවා කියලා දෙමටකොට බඳුලතා කියනවා කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා. ඒ අද දිවයින පුවත්පතට ඊළඟට මැනින් වෙලද පොලේ එළවලු මිල මේ අතරේ පහත වැටිලා තියෙනවා සාපේක්ෂව පහුගිය දවස්වලට යනුව මැනින් වෙලද පොලේ එළවලු මිල ගණන් කැරට් රුපියල් 400 දක්වා අඩු වෙලා තියෙනවා. බෝංචි රුපියල් 250 දක්වා අඩු වෙලා තියෙනවා. වම්බුටු කිලෝ රුපියල් 300 දක්වා අඩු වෙලා තියෙනවා කියලා අද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඊළඟට කුකුළු ෆාම් වැහෙන්නත් ගිහිල්ලා තියෙනවලු සත්ව කැම නැති නිසා. ඒ නිසා ඉදිරියේදී කුකුළු මස් කිලෝ එකක් 1000ක් වෙන්න පුළුවන්. බිත්තරක් රුපියල් 50ක් වෙන්නත් පුළුවන් කියලා අනාවැකි පළ කරනවා ජාතික පුවත්පත්වල. ඒ අතරේ ඔව් බඩු මිල ඉදිරියේදී තවත් වැඩි වෙන්න පුළුවන් කියලා සුජිත් හේවාජුලිගේ වාර්තා කරන්නේ ප්‍රවාහන මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කරන ප්‍රකාශය. ඒ අනුව බඩු මිල ඉදිරියේදී තවත් වැඩි වෙයි කියලා ලංකාදීපේ වාර්තා කරනවා. කවුද කැමති බඩු මිල වැඩි කරන්න? කවුද කැමති තෙල් මිල වැඩි කරන්න? මේවා ජන කොටස් වලට බලපාන දේවල්. හැබැයි අපි අකමැත්තුන් වුණත් මේ සියලු දෙනා රැකිලා ආර්ථිකයත් රැකිලා යන වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න වෙනවා. අපි කැමැත්තෙන් නෙවෙයි මේවා කරන්නේ. හැබැයි කොවිඩ් තියෙනකන් කොවිඩ් සංගතයේ පවතිනතුරු මේ වගේ ප්‍රශ්න වලට ගැටලු වලට වගේ මේ වගේ ඛේදවාචක වලට මුහුණ දෙන්න සිදු වේවි කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරද්දී ඊළඟට ලංකාදීපයේ මුල්පිටුවේ සිරස්තලයේ විදිහට වාර්තා කළේ අප්‍රේල් වෙනකොට ආහාර හිඟයක් ඇති වේවි වගා කරලා තියෙන භූමිය දිහා බැලුවෙන් පස්සේ ඒක පේනවා කියලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කරන ප්‍රකාශනයේ ආහාර හිඟයකට ඉඩක් නැහැ කියලා අද ලංකාදීපයට ප්‍රකාශයක් කරනවා මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා. එතකොට ලේකම්වරයා හිටපු ලේකම්වරයා කිව්වේ වගා කළා නැහැ කියලා. වගා කළා නැති නිසා ඒක දැක්කම පේනවා ඉස්සරහට ආහාර අර්බුදයක් එන්න පුළුවන් කියලා. හැබැයි අද පුවත්පත වාර්තා කරනවා මාස් කන්නේ තුල වගා කළ යුතු ඉඩම් වලින් 90ක් 95ක් වගා කරලා පොහොර නිෂ්පාදකයන් පොහොර සැපීමේදී එකඟ වූ කරුණු උල්ලංඝනය කර තිබෙන බවටත් හෙළිව තිබෙන බව අද වාර්තා කරනවා අද පුවත්පත. ඒ වගේම යල කන්නේ ඉඳලා කාබනික වගාවට සූදානම් වෙන්න කියලා නිර්මාණි ගුණරත්න මේ කෘෂිකර්ම අමාත්‍යවරයා කරන ප්‍රකාශය වාර්තා කර සිටිනවා. ඒ අනුව යල කන්නේට කාබනික පොහොර වලින් වගා කරන සූදානම් වෙන අනුකුමාර බාරුසියයි වාර්තා කරන්නේ අද දිවයින පුවත්පතට මේක මහකන්නේ අවුල ලිහාගෙන යලකන්නේ කාබනික ගොවිතැනට ලෑස්ති වෙන්න. මහකන්නේ වගා කළ යුතු කුඹුරු ඉඩම් ප්‍රමාණය මේ වන විට සමස්තයක් ලෙස 90යි 95යි. ඒ වගේම මේ වගේ මෙවර අස්වැන්න මීට සාපේක්ෂව මහකන්නේ කියන්නේ ගිය පාර මහකන්නයට සාපේක්ෂව මෙවර අස්වැන්න 70ක් 75ක් අතර ප්‍රමාණයක් වෙයි කියලා කියන්නේ. ගිය පාරට සාපේක්ෂව මේ පාර අස්වැන්න 70ක් 75ක්. ඒ කියන්නේ යම් අඩුවීමක් වෙයි කියන එක පුරෝකථනය කරනවා. හැබැයි ඔය කියන මහා පරිමාණය වෙන්නේ නැහැ කියන එක තමයි ඊයේ පැවතිච්ච සාකච්ඡාවකදී අනාවරණ වෙලා තිබෙන්නේ. ලබන යලකන්නේ සිට වීවගාව සඳහා පොහොර සම්පූර්ණ පැකේජයක් ටෝටල් පැකේජ් එකක් ලබා දීමට කටයුතු කරන බව ඒ අනුව ලැබෙන අස්වැන්නට ඒ පොහොර නිෂ්පාදකයන් වගකීමෙන් බැඳී සිටිය යුතු බව ඇමතිවරයා කියා සිටිනවා. කාබනික ගොවිතැන් හඳුන්වා දුන් පස්සේ ඇතැම් දිස්ත්‍රික්කවල පොහොර කළුකඩ ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බවද මේ රැස්වීමේදී අනාවරණ වී තිබෙනවා. එමෙන්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල වැඩි වෙලා තියෙනවා. ඒකත් ඊයේ අනාවරණ වුණා. බදුල්ල නුවරඑළිය වගේ එළවලු බහුල වගා කරන දිස්ත්‍රික්කවල මහා පරිමාණ එළවලු වගාකරුවන්ට පොහොර හිඟයක් ඇති බව අනාවරණය නොවූ බව. ලොකු වගා කරන අය මහා පරිමාණයෙන් කරන අයට පොහොර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැබැයි කුඩා ඉඩම් හිමි එළවලු වගා කරන ගොවීන්ට නියමිත පරිදි එළවලු පොහොර නොලැබීම නිසා ඔවුන් ගැටලුවකට මුහුණ දෙනවා. එතකොට මහා පරිමාණයෙන් එළවලු වගා කරන අයට කොමාරි පොහොර ටික ගිහිල්ලා තියෙනවා. මොකද පොහොර සමාගම් වෙනුවෙන් මේ මහා පරිමාණයෙන් වගා කරන උදවිය එළියටම ඇවිල්ලා කතා බහ කළා. හේතුව ඔවුන් අර විශාල ප්‍රමාණයක් මිලදී ගන්න නිසා ඔවුන්ව ඇවිස්සුවා. එතකොට ඔවුන්ට කොහොම හරි පොහොර ටික ගිහිල්ලා තියෙනවා. සුළු පරිමාණය නැත්නම් කුඩා ප්‍රමාණය වගා කරන එළවලු ගොවීන්ට තමයි පොහොර ටික ගිහිල්ලා නැත්තේ කියලා ඊයේ අනාවරණ වෙන්නේ. මේ සාකච්ඡාවේදී මේ තොරතුරු අනුව පැහැදිලි වෙනවා. ඒකට මහා පරිමාණයෙන් වගා කරන උදවියට පොහොර ටිකක් ගිහිල්ලා තියෙනවා.
ඒතර වෙළඳ පොළට එළවලු එන්නේ නැත්තේ ඇයි? මිල වැඩි කළයින් පස්සේ ඇඟිල්ල දික් කරන්න පුළුවන්. ඔන්න කාබනික පොරවලට ගියානේ. ඒකේ තමයි මේ ආදීනව කියලා. එතකොට කතාව එහෙම ගොතා ගන්නත් පුළුවන්. කොහොම වුණත් මිනිපේ ගොවි ජනපදයන්හි වී ගොවින්ට පොල් පොහොර අලෙවි කිරීමේ ජාවාරමක් එක පැත්තකින් අපි වාර්තා කළා පානම පැත්තේ රුපියල් 30000ට යූරියා මිටිය විකිනනවා කියලා. පෞද්ගලික ආයතනයක් මගින් අදාළ පොල් පොහොර තොගය රැගෙන විත් තිබුව අතර ලොරියේ ඉස්සරහා ගොවි ජන සේවා අත්‍යවශ්‍ය පොහොර ප්‍රවාහන කෘෂිකර්ම අමාත්‍යාංශය කියලා දාලා තිබුණලු. රුපියල් 1500 මේ පොහොර මිටිය රුපියල් 1800ට විකුණුවා කියලා තමයි අද වාර්තා කර සිටින්නේ. දිව ඉන පුවත්පත අද පුවත්පත ඒ පුවත වාර්තා කර සිටින්නේ. ඊළඟට අද පුවත්පතේ ඒ පුවතෙන් පස්සේ සුබදායක දේවල්, ඒ කියන්නේ පෝර නෑ කිය පාරට බැස්සේ නැති වුණාට සහ අර සමහර දේශපාලන කල්ලි කණ්ඩායම් වල ඇවිසීම් වල රැවටිලි බස් වලට අහුුනේ නැති බොහෝ පිරිසක් ඉන්නවා. ඉපනැල්ලේ මුංවගා කර ටොන් 200ක ටොන් 2000ක අස්වැන්නක් අරගෙන කිලෝව 455ට සතොසට දීලා. ඉපනැල්ලේ මුංවගා කර ටොන් 2000ක අස්වැන්නක් අරගෙන මේ වාර්තා වෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයෙන්. පුත්තලම දිස්ත්‍රික්කයෙන් තමයි ටොන් 2000ක අස්වැන්නක් අරගෙන තියෙන්නේ. කිලෝව 455 ගානේ සතොසටක් දීලා කියලා අපි සතොසේ වාර්තා කරනවා. දුකසේ ඉන්න කාලේ මේ වගේ සතොසේ වාර්තා කරන පුවත් වටිනවා. සුභාෂිනී සේනානායකයා වාර්තා කරන්නේ මේ යල සහ මහකන්නවල වී අස්වැන්න නිලුවෙන් පස්සේ තමයි පුත්තලම දිස්ත්‍රික්කයේ ගොවීන් මේ විදිහට අතුරු භෝගයක් විදිහට වගා කළා මෙට්‍රික් ටොන් 2000ක අස්වැන්නක් අරගෙන තියෙන්නේ. ඒ අනුව සතොසට එක විකුණලා තියෙනවා කිලෝව 455 ගානේ වික්කා කියලා තමයි කියන්නේ. ඉපනැල්ලේ මුං වගා කළා ටොන් 2000ක අස්වැන්නක් අරගත්තා. ඒ වගේම කාබනික රසායනික පොර මේ කිසිවක් නැතුව තමයි මේ වගාව කළා තියෙන්නේ. මේ මුන් මෙට්‍රික් ටොන් 2000ක අස්වැන්න පුත්තලම ප්‍රදේශයේ ගොවින් අරගෙන තියෙන්නේ. කන්න දෙක යල සහ මහ කන්න දෙක අතරේ අතරමැදි වගාවක් විදිහට කිසිම පොර භාවිතයක් නැතුව. එතකොට ලාභය කොහොමද කියලා හිතා ගන්න පුළුවන්. බඩු මිල ගැන කිව්වා, ඊට පස්සේ පොර තෙල් මිල ගැන කතා කළා. ජල විදුලි බිල්පත් වල ගාස්තු වැඩි වෙන්නේ නැහැ. වතුර ගාස්තු වැඩි වෙන්නේ නැහැ. ජල විදුලි බිල්පත් වැඩි නොවේ. ඒත් ව්‍යාපාරික ජල ගාස්තු ඉහළට කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. මේ පුවත අරුණ පුවත්පත සඳහන් කරනවා. ඒ අනුව කාරණා කීපයක්. එකක් තමයි වතුර වැඩි වෙයිද, ලයිට් බිල වැඩි වෙයිද, වතුර බිල වැඩි වෙයිද කියලා මේ විදිහේ සමාජ කතිකාවතක් ඇති වෙලා තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියන එක තමයි අරුණ පුවත්පත සඳහන් කර සිටින්නේ. සාමාන්‍ය ජනතාවගේ ජල බිල්පත් වල ගාස්තු වැඩි කිරීමට කිසිදු සූදානමක් නැති වුණත් වාණිජ්‍ය සහ කර්මාන්ත ආශ්‍රිතව සිටින ව්‍යාපාරිකයන්ගේ ජල බිල්පත් වල ගාස්තු වැඩි කිරීමට ඉදිරියේදී තීරණයක් ගන්නා බව ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම අරුණට කියලා තිබෙනවා. ඒ කියන්නේ කමර්ෂියල් රේට් එක වැඩි කරනවා. ඔහු අවධාරණය කර සිටියේ වාණිජ්‍ය සහ කර්මාන්ත ආශ්‍රිතව සිටින ව්‍යාපාරික ප්‍රජාවගේ ජල ගාස්තු වල යම් වැඩිවීමක් සිදු කිරීමට තීරණයක් අමාත්‍යාංශ මට්ටමින් ගෙන ඇතිවත් ඒ ගාස්තු වැඩි කරන දවසක් තවම නිශ්චිතව ප්‍රකාශයට පත් කළා නැහැ කියලා. කොහොමුණත් අපේ ලයිට් බිල වතුර බිල වැඩි වෙන්නේ නැහැ කියන කාරණාව කියනවා. ඊළඟට කර්මාන්ත ක්ෂේත්‍රයේ අයට වාණිජ්‍ය ක්ෂේත්‍රයේ අයට වැඩි කළා වුණත් ඒගොල්ලෝ ඒකත් අපේ පැත්තෙන් ගන්නවා. කොහොමනත් ඍජුව අපේ ලයිට් බිල වතුර බිල වැඩි වෙන්නේ නැහැ කියන කාරණාව තහවුරු කරනවා ආචාර්ය ප්‍රියත්බන්දු වික්‍රම. ඊළඟට මාළු මිල්ල මැනින් වෙළඳ පොලේ කිව්වා කොහොමද කියලා. ඉතිහාසයේ වැඩිම මාළු අපනයන ආදායම කෝටි 5700ක් මේ අවුරුද්දේ උපයලා තියෙනවා. ඉතිහාසයේ වැඩිම මාළු අපනයන ආදායම කෝටි 5700යි. ඒක උපයලා තියෙනවා මේ අවුරුද්දේ. දීවල සංස්ථාව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් ඒ කටයුතු සිදු වුණා කියලා වාර්තා කරනවා දිනමන පුවත්පත. කලක් තිස්සේ පාඩු ලැබූ STCයට මේ වසරේ කෝටි 8ක ශුද්ධ ලාභයක් සේවකයන්ට ප්‍රසාද දීමනාක් දෙයි. අනුර ප්‍රේමලාල් වාර්තා කරන්නේ අද දිනමින පුවත්පතට. STC කියන ආයතන රාජ්‍ය වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව කියන ආයතනයක් තිබුණද නැද්ද කියලා දන්නේ පහුගිය කාලේ. ඉස්සර නම් අපිටත් මතකයි පොඩි කාලේ එහෙම රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පිළිබඳව කතා වුණා. හැබැයි පහුගිය කාලේ එහෙම එකක් තිබුණද නැද්ද කියලා දන්නේ නැහැ. ඒවා ගැන බැලුවෙත් නැහැ. ඒවා දිගින් දිගටම පාඩු ලැබුවා. දීර්ඝකාලීනව පාඩු ලැබමින් සිට මේ වෙනකොට ලාභ ලබන්න තත්වයකට පත් කිරීමට හැකියාව තිබෙනවා. අද මව්බිම් පුවත්පතත් වාර්තා කරනවා. ඒක වාණිජ්‍ය නීතිගත සංස්ථාවේ සේවකයන්ට බන්දුලගෙන් බෝනස් කියලා සඳුන් ගමාරච්චි වාර්තා කරන්නේ මව්බිම පුවත්පතට. ඒ අනුව අපේ රටේ හිටපු වෙළඳ ඇමතිවරයෙක් වෙච්ච දිවංගත ටී.බී. ඉලංගරත්නයන් විසින් ආරම්භ කරපු වාණිජ්‍ය විවිධ නීතිගත සංස්ථා විවිධ වැටීම් නැගිටීම් සහිතව මෙතෙක් පවත්වාගෙන එමින් තිබෙනවා. මේ වෙනකොට අපිට පුළුවන් වෙලා තියෙනවා මේ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න
කිව්ෂොප් වගේ අලෙවිසල් ආරම්භ කිරීමෙන් පස්සේ ඍජුවම රජයේ වාණිජ්‍ය නීතිගත සංස්ථාවේ භාණ්ඩ අලෙවි කිරීමට අපි කටයුතු කළා. ඒ නිසා මේ එක තැනකට හිරිවෙලා තිබිච්ච ආයතනය ගම් දනව් පුරා ව්‍යාප්ත කරන්න හැකි වුණා. ඔබ සුළු දෙනාගේම ශක්තිය ඉදිරියේදීත් ආයතන දියුණුව වෙනුවෙන් භාවිත කරමින් මීට වඩා ඉලක්කයක් වෙත යන්න සූදානම්. සම්පූර්ණ මාසික වැටුපට සමාන මුදලක් එකට එකක් බෝනස් එක දීලා තියෙනවා. ලබන අවුරුද්දේ වරප්‍රසාද වශයෙන් ලැබීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරනවා. එකට එකේ බෝනස් එකක් ලබන අවුරුද්දේ දෙන්න පුළුවන් කියලා. අපි මීට කලින් වාර්තා කළා පැල්වත සීනි සමාගම මේ විදිහට ලාභ බෙදුවා. එහෙම නැත්නම් බෝනස් දුන්නා. ඊළඟට හම්බන්තොට ලේවා එහෙම නැත්නම් ලංකා ලුණු සංස්ථා ලුණු සමාගම ලාභ බෙදුවා. එහෙම නැත්නම් බෝනස් බෙදුවා. මේ වැහෙන්න තිබිච්ච රාජ්‍ය ආයතන 2019 සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව මේ ප්‍රතිලාභ ලැබුවා කියන එක ප්‍රතිඵල ලැබුවා කියන එක අද වාර්තා කරනවා. ඒකයි බඩු මිල වැඩි වෙන එක අවස්ථාවේදී අපි අර නිකන් ආවේගශීලීව කවුරුවත් කියන කාරණා දිහා බලලා නිකන් එහෙ මෙහෙ යනවට වඩා අපි කරන්න ඕනේ මොකද්ද කියලා හිතලා බැලුවොත් හොඳයි. බඩගින්නේ මැරෙනවද කොවිඩ් වලින් මැරෙනවද තීරණ දෙකක් තියෙනවා. දෙකෙන් හැබැයි ජනතාවත් තීන්දුව කළා තියෙන්නේ කොවිඩ් වලින් මැරෙනවා කියන තීන්දුව අරගෙන තියෙනවා කියලා තමයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරු උපුල් රෝහණ සඳහන් කරන ශාක්‍යදුර සඳවිගමාරච්චි වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පතට ඒ පුවත ඒ කියන්නේ බඩගින්නේ මැරෙනවද කොවිඩ් වලින් මැරෙනවද කියන තීරණ දෙකෙන් බඩගින්නේ මැරෙනවා කියන තීන්දුව තමයි ජනතාව අරගෙන තියෙන්නේ. ඒක තමයි එළියට බැස්සයින් පස්සේ පේන්න තියෙන්නේ කියලා ඔහු සඳහන් කරනවා. ඊළඟට ඇමරිකාවේ කොවිඩ්-19 සහන අරමුදලින් ඩොලර් බිලියන 100ක් හොරාගෙන කියලා වාර්තා කරන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටේ විවිධ පුද්ගලයන් ව්‍යාජ ලිපි ලේඛන සහ කරුණු ඉදිරිපත් කරලා මේ විදිහට මුදල් අරගෙන තියෙනවා. ඇමරිකාවේ කොවිඩ්-19 සහන අරමුදලින් ඩොලර් බිලියන 100ක මුදලක් ලබාගෙන සොරාගෙන කියලායි අද පුවත්පත වාර්තා කර සිටින්නේ. ඊළඟට දැන් මෙහෙම කොවිඩ් අවදානම තියෙද්දි වෛද්‍යවරු තාම වැඩ වර්ජනේ. වෛද්‍ය සේවයේ ගැටලු සොයන්න සුව ඇමතිගෙන් කමිටුවක් අද 3 වන දවසට තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ විදිහට වැඩ වර්ජනයේ නිරත වෙන්නේ. ඔවුන්ගේ ඉල්ලීම නැත්නම් ඔවුන් මේ වැඩ වර්ජනය කරන්න හේතුව තමයි මිනිස්සු මෙච්චර අමාරුවෙන් ඉන්න වෙලාවේ ඔවුන් වැඩ වර්ජනය කරන්නේ ඔවුන්ගේ ස්ථාන මාරු වීම සම්බන්ධයෙන්. පත්වීම් වලටත් වඩා ස්ථාන මාරු වීම සම්බන්ධයෙන් තමයි ඔවුන් ඉල්ලා සිටින්නේ. එහෙම නැත්නම් ඔවුන් මේ වැඩ වර්ජන කරන්නේ. යනෝ සංගමයකට සමාජිකයන් වැඩි කරගන්න වෛද්‍යවරුන් අනවශ්‍ය වැඩකට අත ගහලා වර්ජන කර ජනතාවගේ සෞඛ්‍ය අයිතිය විනාශ කරලා දමනවා. නව පත්වීම් දීමේදී සමිති වලට මැදිහත් වෙන්න බෑ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදයේ සභාපතිවරයා කරන ප්‍රකාශය අද දිනමිල පුවත්පත වාර්තා කරනවා. කියන්නේ සංගමයකට සමාජිකයෝ වැඩි කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි වෛද්‍ය සේවය සහ නැත්නම් අයිතිවාසිකම් මේ අනුව උල්ලංඝනය වෙලා තියෙනවා. කාගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙන විශේෂයෙන්ම මේ වෙනකොට ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා වෛද්‍ය සේවය පිළිබඳ ගැටලු හොයන්න කමිටුවක් පත් කළා කියලා සඳහන් කරන්නේ ෆෞස් මොහමඩ් අද දිනවෙන පුවත්පතට. යනු වෛද්‍ය සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමති කෙහෙලි රඹුක්කල මහතා විසින් විශ්‍රාමික අභ්‍යාචන අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිවරුන් යුතුව කමිටුවක් පත් කළා තිබෙනවා. ඒ අනුව තමයි ඉදිරියේදී මේ විදිය ගැටලුවක් ඇති වෙන එකක් නැහැ කියලා දිනවෙන පුවත්පත කියනවා. කොහොමවත් සංගමයකට සමාජිකයන් වැඩි කරගන්න වෛද්‍යවරුන් අනවශ්‍ය වැඩකට තමයි මේ අත ගහලා තියෙන්නේ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංසදයේ සභාපතිවරයා කරන ප්‍රකාශයත් අද වාර්තා කර සිටිනවා දිනමින පුවත්පත. ඒ අතරේ දැන් බොහෝ දෙනෙක්ට මේ දවස්වල උගුර රිදෙනවා උණ ගතිය වගේ හෙම්බිරිස්සා වගේ කියලා කියනවා. දිව ඉන පුවත්පත කියනවා විදේශීය අනාවරණක්. ඒ තමයි සෙම් ප්‍රතික්ෂාවෙන් පෙළෙන අයගෙන් හරි අඩක් ඔමික්‍රෝන් ආසාදිතයන් වෙන්න පුළුවන් කියලා එංගලන්තේ වෛද්‍ය පරීක්ෂකයෝ පිරිසක් කියනවා කියලා තමයි අද දිවයින පුවත්පත වාර්තා කර සිටින්නේ. දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන පුවතක් මේ සෙම් ප්‍රතික්ෂාව හෙම්බිරිස්සාව හැදිච්ච අයගෙන් භාගයකටම ඔමික්‍රෝන් වෙන්න පුළුවන් කියලා තමයි මේ පරීක්ෂණ වාර්තාව සඳහන් කර සිටින්නේ. ඒ මන්ති මාරමගේ වාර්තා කරන්නේ යමෙක් මේ දිනවල උගුරේ රිදීම, නාසයෙන් සුරුදිර ගැලීම සහ හිසරදය වගේ රෝග ලක්ෂණ වලින් පෙළෙන්නේ නම් ඔහු හෝ ඇය ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයෙක් වෙන්න පුළුවන්. ඒ නිසා සෙම් ප්‍රතික්ෂා රෝග ලක්ෂණ පෙළෙන්නන් වහාම කොරෝනා පරීක්ෂණයක් කරා යොමු විය යුතු බව සෝකොවිඩ් කියන රිසර්ච් ටීම් එක සඳහන් කර සිටිනවා කියලා අද එංගලන්ත පරීක්ෂකයන් පිරිසක් මේව සඳහන් කරනවා කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. දැන් මෙහෙම කිව්වම මේ දවස්වල සල්පිල් ගානේ
යන එන උදවිය රස්තියාදු කියන වචන අයින් කරමුකෝ. සල්පිල් ගාන යන උදවිය අතරේ කී දෙනෙක් මේ විදිහට හෙම්බිරිස්සා ගතිය තියෙන අය ඉන්න පුළුවන්ද? මේ පොඩ්ඩක් AC එක ඇතුළට ආපු නිසා මෙහෙම වුණා, වාහනේ ආපු නිසා මෙහෙම වුණා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි අවදානමක් තියෙනවා ඒ ඔමික්‍රෝන් ප්‍රභේදය වෛරසය ආසාදනය වෙලාද කියන අවදානම තියෙනවා කියන එක අමතක කරන්න එපා. දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ රාත්‍රියේ සිට ටිකට් දීම නතර කරති. ටිකට් නැතුව කෝච්චිය යන්න වෙන්නේ අද අකිත පෙරේරා වාර්තා කරන්නේ. බලන්න මේවා කොයිතරම් සැලසුම් සහගතවද කරන්න කියලා. එතකොට ටිකට් නැතුව යන වෘත්තීය ක්‍රියා ටිකට් නොදෙන වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කරන්නේ 24 වෙනිදා. ඒ කියන්නේ නත්තලට ගම්බිම්බලා යන උදවිය කෝච්චිය වැඩිපුර ගමන් යන කාල සීමාව. එතකොට දුම්රියට ලැබෙන ආදායම මොකද වෙන්නේ? ඊයේ රෑ ඉඳලා දුම්රිය ස්ථානාධිපතිවරු ටිකට් දීම නතර කරති කියලා වාර්තා කරනවා. හැබැයි මේකට මොකද්ද ආණ්ඩුවේ පැත්තෙන් ගන්න ක්‍රියාමාර්ගය? ඒ කියන්නේ පාඩු වෙනකම් බලාගෙන ඉන්නවද? ඇමතිවරයා මොකද කරන්නේ? ඇමතිවරු මොකද කරන්න කියන කාරණාව තමයි ඊළඟට අපි අහන්නේ. සංවර්ධනය කරන බව කියමින් ග්‍රෙගරි වෙබේ ජලය හිස් කරයි කියලා පුවතක් වාර්තා කරනවා. බෝට්ටු සංචාරකයෝ නන්නත්තර කරයි කියලා බෝට්ටු සංචාරකයෝ නන්නත්තර කරයි කියලා සඳහන් කරන්නේ දිවෙන පුවත්පත. හැබැයි සංවර්ධනය කරන්න වෙනවා. මොකද නුවරඑළිය වසන්තය උදා වෙන්නේ සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙත් එක්ක. හැබැයි නුවරඑළිය වැව ග්‍රෙගරි වැව සංවර්ධනය කිරීම අවශ්‍යතාවක් පැන නැගී තිබෙනවා. මොකද පහුගිය කාලෙත් වාර්තා වුණා ගම් වතුර ඇති වුණා. ඒ නිසා මේ වැව ප්‍රදේශයේ සංවර්ධනය කළ යුතුයි, ප්‍රතිසංස්කරණය කර යුතුයි. ඒකෙන් මේ මොහොතේදී බෝට්ටු සේවා පවත්වාගෙන යන අය සහ සංචාරකයන් දෙගොල්ලම අපහසුතාවයට පත් වෙලා කියලා වාර්තා කරනවා. ඒකත් සංවේදී පුවතක් වෙන්න පුළුවන්. sensitive එහෙම නැත්නම් සංවේදී අයට තව පුවතක් තියෙනවා. sensitive groups warned as Colombo air quality turns unhealthy. ඒ අනුව සංවේදී පුද්ගලයන්ට සංවේදී කණ්ඩායම් වලට අනතුරු අඟවනවා කොළඹ වායු ප්‍රමිති දර්ශකය වැඩි වෙලා තියෙනවා. එහෙම නැත්නම් බර වැඩි වෙලා තියෙනවා අයහපත් පැත්තට. ඒක නිසා මේක ෂේන් ප්‍රනන්දුපුල්ලේ වාර්තා කරන්නේ අද ඩේලි මිරර් පුවත්පතට. ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් තමයි සඳහන් කර සිටින මේ කාරණාව. ඒ අනුව ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා මේ කාරණාව ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරියෙකු පුරා දක්වමින් air quality index values were recorded between 100 and 130 during the last 3 days. පහුගිය දවස් 3 මේ AQI දර්ශකය එහෙම නැත්නම් වායු ප්‍රමිති දර්ශකයේ කොළඹ නගරයේ 100 ඉඳලා 130 දක්වා වැඩි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් when AQI value are between 101 to 150 members of sensitive groups might experience health effects. ඒ කියන්නේ මේ අගය 101 ඉඳලා 150 කියන අගය දක්වා ගියොත් සාමාන්‍යයෙන් සංවේදී පුද්ගල කණ්ඩායම් වලට බලපෑම් ඇති වෙන්න පුළුවන් කියලා. කවුද මේ සංවේදී පුද්ගලයන් කියලා කියන්නේ? People with heart or lungs diseases, children, older adults and people who are actively outdoors are considered sensitive and therefore at greater risk. They are in a greater risk කියලා සඳහන් කර සිටින්නේ අද ඩේලි මිරර් පුවත්පතේ. ඒ කියන්නේ පපුවේ අමාරු තියෙනවා නම් ඊළඟට පෙනහැලි ආශ්‍රිත එහෙම නැත්නම් ඔය සෙම් ගතිය වීස් එක කියලා කියන්නේ ඇදුම වගේ තත්ත්වයන් තියෙනවා නම් ශ්වසන පද්ධති ආශ්‍රිත රෝග තියෙනවා නම් ඒ අය මේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. දරුවෝ, වැඩිහිටියෝ ඒ වගේම බොහෝ වේලාවක් එළිය ගත කරන උදවියට මේකෙන් බලපෑමක් එන්න පුළුවන් කියලා කියනවා. කොළඹ නගරේ වායු අංශු ප්‍රමාණය වායුගෝලයේ වායු අංශු ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා 100-134 ප්‍රමාණයට. කොමුණත් මේ තත්ත්වය ඉදිරි දවස් 5 විතර නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන කාරණාවත් අද වාර්තා කරනවා ඩේලි මිරර් පුවත්පත. එහෙම සංවේදී කාරණා වාර්තා කළායින් පස්සේ සංවේදී ගෲප් එහෙම සෙන්සිටිව් ගෲප්ස් වලට සංවේදී කණ්ඩායම් වලට එහෙම ප්‍රවේශම් වෙන්න කිව්වම සංවේදී පුවත් කීපයක් වාර්තා කළානේ පහුගිය දවස්වල. එකක් තමයි අර තාත්තගේ සහ බාප්පගේ පහර කෑමෙන් මියගිය දියණිය පිළිබඳ පුවත. පාන්දර 2ට විතර තාත්තා පොඩි අක්කට ලීයකින් ගහලා ගෙයින් එළියට දැම්මා. පහර කෑමෙන් මිය ගියේ යයි කියන නිපුණ නුවන්තිකාගේ නැගණිය මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් කියා තිබෙනවා කියලා සුරංග රාජනායක ගම්පොළ වාර්තා කරනවා. බාප්පලගේ ගෙදර හිටිය පොඩි අක්ක අපේ ගෙදරට ගෙනාවට පස්සේ එයාට හිට ගන්නවත් ඉන්න බැරි තරමට අමාරුවෙන් හිටියේ. කීප සැරයක් එයාට වමන ගියා. විකාර දෙලෙව්වා. නිින්ද ගියේ නැහැ. තාත්තා රාය 2ට විතර නැගිටලා පොඩි අක්කට බැන්න අපිට නිදහසේ නිදා ගන්නවත් නැහැ කෙඳිරි ගන්නවා කියලා. එහෙම කියලා තාත්තා පොඩි අක්කට ලීයකින් දෙකක් ගහලා ගෙයින් එළියට දැම්මා. මමයි අම්මයි ලොකු අක්කයි නංගි සේරම පොඩි අක්කා එක්ක මහරෑ එළියට ගියා. මෙහෙම
තාත්තලා තවත් ඉන්නවා මේ නත්තල් උදා වෙන දවසේ රැත් එහෙම නැත්නම් හෙට දවසේ රැත් මේ විදිහට බීගෙන දඟලන එහෙම නැත්නම් මේ විදිහට අමානුෂික විදිහට හැසිරෙන තාත්තලා ඇති ජුසේ තුමාලා වගේ තාත්තලත් ඉඳපු ලෝකේ. දායසිරගේ කතාවට මට hina කියලා ඒ අතර වාර්තා කරනවා මව්බිම් පුවත්පතට ප්‍රකාශයක්. මේ ප්‍රකාශය කරන්නේ ජනතා විමුක්ති ප්‍රමුණී ලේකම් ටිල්වින් සිල්වා මහත්මයා අනුරාධා හැරත් තමයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව ඔහු සඳහන් කරනවා පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දායසිරි ජයසේකර විසින් ජවිපේ සමග එක්ව කටයුතු කරන බවට කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් කියනවා ඒ කතාව අපි ඉච්චර ගණන් ගන්නේ නැහැ. රට සෑම ආකාරයකින්ම බරපතල අර්බුදයකට පත්වලා තියෙන මේ අවස්ථාවේදී ජවිපේ ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ මහජන ව්‍යාපාරයක් හදමින් සිටිනවා කියලා ලේකම්වරයා පෙන්වා දෙනවා. දායසිරිගේ කතාවට මට hina කියලා කියන්නේ දිනමින පියවත්පත කියනවා නැවත වතාවක් මතක් කරලා දෙනවා අර hina ගියපු කතාව මොකද්ද කියලා. ජවිපේ සමග එක්වීමට ශ්‍රී ලාංකිකයට කිසිදු බාධාවක් නැහැ කියලා දායසිරි ජයසේකර අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා කරපු ප්‍රකාශය තමයි ඒකට තමයි hina ගිහිල්ලා තියෙන්නේ. ඒක එහෙම වාර්තා කරද්දී ජවිපේ මහරගම විරෝධතාවය ඒ කියන්නේ ඉහළ දැමූ තෙල් මිලට එරෙහිව ඉහළ දැමූ තෙල් මිල පහතමා ජනතාවට සහන සලසනු කියලා ජනතා විමුක්ති පෙරමුණ උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කළා. ඒක මහරගම තිබුණේ මෙහෙමයි කියලා ඊයේ මෙහෙමයි තිබුණේ කියලා වාර්තා කරනවා අද අරුණ පුවත්පත. දැන් ඩොලර් අර්බුදයක් තියෙනවා. ලෝකේ තත්ත්වය කොහොමද? ලෝකේ බොහෝ රටවල් වල තත්ත්වය මේකයි. ඇමරිකා එක්සත් ජනපදයේ තෙල් මිල 58%කින් වැඩි වෙලා තියෙනවා. ඊළඟට ඉන්දියානු රුපියල මස්ත බාල්දු වෙලා තියෙනවා කියලා පහුගිය දවසක වාර්තා වුණා. ආසියානු කලාපයේ පිරිහුණුතුම මුදල් ලේඛකයෙක් බවට ඉන්දියානු රුපියල පත් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි තෙල් මිල පහත දාන්න කියලා උද්ඝෝෂණ කරනවා. ඇයි මේ මෙහෙම කරන්නේ? ඇයි මේ මෙහෙම කරන්නේ? අද මහාචාර්ය ආනන්ද ජයවික්‍රම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඔහු කරපු කතාවක්. ඔහුගේ දේශනයක් ආශ්‍රයෙන් සමන්ති වීරසේකර අද දිවෙන පුවත්පතට ලිපියක් ලියනවා අනාගැනීම සහ පොදු අපේක්ෂක සිහිනය කියලා. 69 ලක්ෂයක් ඉක්ම වූ මෙරට ජනතාව රබන් ගහලා කිරිබත්තු වෙලා ඊළඟට රතිඤ්ඤ පත්තු කළා තමයි ජනාධිපතිවරයා පිළිගත්තේ. මේ 2021 දෙසැම්බර් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අනුරාධපුරයේදී තම දෙවන පදවි ප්‍රාප්තිය සමන ලද්දේ පසුගියදාය. නමුත් එදා මෙන් මෙදා රට පුරා රතිඤ්ඤාපත්තු නොවිනි කියලා ඔහු සඳහන් කර සිටිනවා. එහෙම කියාගෙන එන මහාචාර්ය ආනන්ද ජයවික්‍රම කියනවා දැන් 2015 ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් කිරීම මෙරට දේශපාලන සිදු විශාල අත්වැරද්දක්. ඒ තීරීම සිදු කරන ලදී රනිල් වික්‍රමසිංහ හා චන්ද්‍රිකා කුමාරතුංග විදේශීය රටකදී කරන ලද රහස් සාකච්ඡාවකින් පසුවයි. දැන් මේ කණ්ඩායම් වල ඉඳපු උදවියම එලිදරව් කරනවා 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කරන්න පොදු අපේක්ෂක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ රනිල් වික්‍රමසිංහ සහ චන්ද්‍රිකා කුමාරතුංග විදේශීය රටකදී කරන ලද රහස් සාකච්ඡාවකින් පසුවයි. කවුද විදේශීය රටකදී ඒවට උදව් කළේ? එතකොට දැන් කතා පැහැදිලි. කොහොම වුණත් අතවන විට පොදු අපේක්ෂකයෙක් පිළිබඳ ඇතැම් පුද්ගලයන් යලිත් කතා කරනු ඇසෙයි. මට දැනෙන හැටියට රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය, චම්පික රණවක, අර්ජුන රණතුංග, කුමාර වෙල්ගම ඇතුළු බොහෝ පිරිසක් පොදු අපේක්ෂකයාට ඇඳීමට සූදානම් සිටිති කියලා මහාචාර්ය ආනන්ද විජේවික්‍රම කියනවා. එතකොට ඊළඟ ජනාධිපතිවරණයේදී වමේ පොදු අපේක්ෂකයෙක් ලෙස හෝ ජවිපේ අපේක්ෂකයා ලෙස හෝ අනුර කුමාර දිසානායක තරඟ කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැත. ඔහු මේ එන්න හදන්නේ මේ පාරට බහැලා මිනිස්සුන්ව තෙල් මිල අඩු කරන්න කියලා උද්ඝෝෂණ කරන්නේ මොකටද කියන එකයි තමයි කියන්නේ. එයට හේතු වන්නේ ජවිපේ ආමන්ත්‍රණය කරන වාමවාදී බලවේගයක් හා එයට ආකර්ෂණීය වූ පිරිසක් රට තුළ සිටින නිසාය. දීර්ඝකාලීන වාමවාදී පාලන තන්ත්‍රයක් තම රටවල් ගොඩනැගීමට බැරි වෙච්ච බවට චීනය, රුසියා, වියට්නාමය වගේ රටවල් වලින් ප්‍රබල සාක්ෂි තියෙනවා. නමුත් චීනය, රුසියා, වියට්නාමය වගේ රටවල් වලින් පේනවා දීර්ඝකාලීන වාමවාදී පාලන තන්ත්‍රයක් තිබුණා වුණත් ඒකෙන් ගොඩ යන්න බෑ කියලා. හැබැයි එහෙම අස්පනා අපිට පේන උනත් වාමවාදී පාලනකින් මෙරට ගොඩනගාගත හැකි යන මිත්‍යාවේ නිමග්න පිරිස් වෙත ජවිපේ ආකර්ෂණයක් විය හැකියි. එමෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ වීරත්වය පසුපස ගොස් පරාදීන වූ ඇතැම් වාමාංශිකයන්ට අනුකුමාර දිසානායක ආකර්ෂණයක් විය හැකිය. නමුත් ජවිපේ තේරුම් ගත යුතු සත්‍යයක් ඇත. ඒ තම කොඳුරු නාට්‍යයේ බඳු ශිෂ්‍ය ව්‍යාපාරය මේ වන විටත් ජවිපෙන් ගිලිහී ගොස් ඇති බවත් මෙරටේ ජනතාවට ජවිපේ සමග තිබෙන අත්දැකීම් ඊතරම් රසවත් නොවන බවත්ය. එහෙම කියලා මතක් කරනවා ජනතා විමුක්ති ප්‍රමුණ අමාත්‍යංශ 5ක් ගත්තා. ඒ අමාත්‍යංශ 5 ගත්ත වෙලාවේ කොහොමද ක්‍රියා කළේ? ඒව අසාර්ථක වුණා කියලා පෙන්눔 කරනවා. දෙපැත්ත ගැන කරුණු ඉදිරිපත් කරන එහෙම නැත්නම් මහාචාර්ය ආනන්ද විජේවික්‍රම සමගි ජන බලවේගයට හිතකර මානසික තත්වයකින් එහෙම නැත්නම් ඒ පැත්තකින් කරුණු දක්වන බවක් පේන්න තියෙනවා. කොහොම වුණත් අනාගැනීම සහ පොදු අපේක්ෂක සීනය කියන ලිපිය ඒ අතරේ පොදු අපේක්ෂක සීනය ගැන කිව්වන් පස්සේ ආණ්ඩු බලයේ පිළිබඳ සීනයක් තියෙනවා.
එක්සත් ජාතික පක්ෂයට එක මන්ත්‍රී 89යි තියෙන්නේ පාර්ලිමේන්තුවේ. 2023 දී අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා කියලා වජිර අබේවර්ධන සභාපතිවරයා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකයන් ප්‍රමුඛ සමාජිකයන් 15000ක් මරා දමා විනාශ කිරීමට නොහැකි වෙච්ච එක්සත් ජාතික පක්ෂය ආයේ කඩලා බිඳලා දාන්න කාටවත් බෑ කියලා ඔහු කියනවා. 15000ක් සමාජිකයෝ කවුද මරා දැම්මේ කියන කාරණාවත් මතක් කරගන්න එක හොඳයි. එතකොට 89 කාලෙදී ඕක වුණා කියලා කියන්නේ 88 89 කාලේ. එතකොට 15000ක් සමාජිකයෝ මරා දාපු පිරිසත් එක්ක පොදු අපේක්ෂකයෙක් වෙනුවෙන් එක වේදිකාවේ හිට ගන්න පුළුවන් වෙච්ච එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. කොහොමුණත් එක්සත් ජාතික පක්ෂයේ 2023 ආණ්ඩුවක් හදනවා කිව්වයින් පස්සේ අද දිවයින පුවත්පතේ ලිපියක් තියෙනවා. ඒ ලිපිය ගැන අවධානය යොමු කරන්න ඕනේ. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය පිළිබඳ නැවතවතා මතක් කරනවා. ජනමත විචාරණය පිළිබඳව ජනමත විචාරණය පවත්වලා ගත වෙච්ච කාල සීමාව පිළිබඳව දිවයින පුවත්පත මේ විචාරාත්මක ලිපිය නැවතවතාවක් මතක් කරනවා. මේ පෙරලලා ගන්න එහෙම නැත්නම් තෝරලා ගන්න ඒ ලිපිය නාරද නිශ්ශංක තමයි ලියන්නේ. ජනමත විචාරණයේ තිව්වේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඡන්දකින් තොරව තමන්ගේ පාලන කාලය දීර්ඝ කරගන්න. කලගෙඩි ලාම්පු සෙල්ලම කියලා තමයි දේශපාලනයේදී ප්‍රකටව කියන්නේ. දිවෙන පුවත්පතේ දා වාර්තා කරපු විදියක් තියෙනවා. ජනමත විචාරණය ඔව් දිනයි ලෝම අපදේශ බැලූ ජනමත විචාරණයට අවුරුදු 39යි. මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය තමයි මේ හෙළිතරව් කරන්නේ. ජනමත විචාරණය තරම් ප්‍රෝඩාවක් ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවන්නේ නැහැ. දාමරික බලය, වංචාව හා දූෂණය රජකොට මේ පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු තුවක්කු රැගෙන ඡන්දපොළවල් ගාන ගියේ නැහැ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් අය එසේ ගොස් මැතිවරණ මධ්‍යස්ථානවල නිලධාරීන්ට පවා තර්ජනය කළා තියෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව මහත්මයාගේ ඡන්දය පවා වෙනත් කෙනෙක් පාවිච්චි කළා තියෙනවා. එවැනි තත්ත්වයක් යටතේ වුණත් ආසන 168න් ආසන 75ක් දිනා ගන්න විපක්ෂයට පුළුවන් වුණා එදා. ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු තමන්ගේ ආසනවල කලය දිනලා තමන්ව පරාජයට පත් වෙලා තිබෙනවා. හදිස්සි නීතිය යටතේ මේ ඡන්දය පැවැත්වුණා යයි ජනමත විචාරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් පස්සේ සිරිමාව බණ්ඩාරනායක එදා හිටපු විපක්ෂ නායකවරුද කියලාත් බලන්න ඕනේ. මොකද ප්‍රජා අයිතිය අහෝසි කරාද නැද්ද? ඔව්. එදා හිටපු ඒ වෙනකොට ප්‍රජා අයිතිය අහෝසි කරලා වෙන්න ඕනේ. මතකයේ නිවැරදි නම් 81නේ. කොහොමුණත් ඊළඟට 2023 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදනවා කියන කතාවෙන් තමයි ඒ කාරණාවට පොට වැදුනේ. ඊළඟට වාර්තා කරන පුවත් කිහිපයක් තියෙනවා. ඉක්මනින්ම කියන්නම්. ඒ තමයි 2021 අවුරුද්දේ චීනයේ ආර්ථික වර්ධනය 8%ක් ලෝක බැංකුව කියනවා 8%ක ආර්ථික වර්ධනයක්. අපේක්ෂා කළේ 8.5%ක ආර්ථික වර්ධනයක්. හැබැයි 8%ක ආර්ථික වර්ධනයක්. ඒ කියන්නේ අපේක්ෂිත මට්ටමට වඩා 0.5%ක ආර්ථික වර්ධනයේ අඩුවක් තියෙනවා. කොහොමුණත් ලෝකේ වැඩිපුරම ආර්ථික වර්ධන වේගයක් පෙන්නපු රට තමයි චීනය. ඊළඟට එහෙම කිව්වම මරණ දඬුවම නියම වූ 10 දෙනෙකුට නිදහස හලාවත මහාධිකරණ මිනිසුරු නීතිය හරියට ක්‍රියාත්මක කළා නැහැ කියලා වාර්තා කරනවා. ඊළඟට ලෝකයේ පළමුවෙනි SMS පණිවිඩය මෙරි ක්‍රිස්මස් කියලා කියපු පණිවිඩය ඒක රුපියල් කෝටි 3කට වෙන්දේසි වුණා කියලා වාර්තා කරනවා අද පුවත්පත. මුල්ම නත්තල් පණිවිඩය සුබවැතුම් පත්ත පණිවිඩය එහෙමයි විකිණලා තියෙන්නේ. කෝටි ගානකට විකිණලා තියෙනවා. ආදර සැමරුම් කැටි වූ මුතු කඳුලින් නිතු පවලින් නිමා කළ මිසිහි වටනය යමුනා තීරේ කිව්වට යමුනා තීරේ නෙවෙයි දියවන්නා තීරේ සනත් මල්කාන්ත විවාහ දිවියේ 50 වසර සමරපු බව සමන් ප්‍රියංකර නම්මුණගේ ලියනවා. සාමාන්‍යයෙන් කලා ක්ෂේත්‍රය තුළ මෙවැනි සැමරුම් ඉතා අල්පයි. ඒකට හේතුව තමයි මෙතරම් කාලයක් එකට ජීවත් වන අඹුසැමියන්ගේ අඩුව. නමුත් සනත් මල්කාන්ති කියන මේ යුවල මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කියන යුවල තමන්ගේ විවාහ ජීවිතයේ 50 වන වසර සැමරුවා කියලා සඳහන් කරනවා. අපි සුබවැතුම් සහිතව ඒක වාර්තා කරනවා පත්තරමේන්තුවේ. සැන්දෑ කළුවර ගලා හැරෙන විට සෙනෙහස දැල්ලුණු නිවස සොයා එමි කියලා අපටත් ආදරය සහ විවාහ ජීවිතය ගැන කුටුම්බය ගැන ආදරය දැනෙන ගීත ගායනා කරපු මහාචාර්ය සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි දෙපළගේ විවාහ සංවත්සරය එහෙම සඳහන් කරනවා. ඊළඟට කවුරුත් නොදන්නාසේ සිටින කවුරුත් දන්නේ නැහැ චිත්‍රපටය ගැන කතා කරනවා බෙනට් රත්නායක. මේක පාදක කරගන්නේ එක්තරා ගෑන් ළමෙක් පොල්ලත් එකට පැනලා පොල් ගෙඩි 7-8ක් හොරකම් කළා. ඒකට නීතියෙන් දඬුවම් විඳින්න සිද්ධ වෙච්ච සිද්ධිය පාදක කරගෙන හැබැයි ඒකම නෙවෙයි කියලාත් කියනවා. ඒක පදනම් කරගෙනයි කරන්නේ. ඊළඟට ප්‍රේක්ෂා නාට්‍ය උළෙලින් ලක්ෂ 55ක් නාට්‍යකරුවන් අතර බෙදා දුන්නා කියලා ටවර් හෝල් රංගහල පදනමේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක කරන ප්‍රකාශය වාර්තා කරනවා. ඊළඟට ඊයේ LPL කිරළු දෙවන වරටත්
ජැෆ්නා අරගෙන ගියා කියලා අද මව්බිම් පුවත්පත කියද්දි පොලාගේ ලියවිල්ල අරගලය නවතා සැවොම එක්වමු කියලායි කියන්නේ. ඉන්දික පොල් කොටුව ලියනවා මේ අරගල කරන්න වෙලාවක් නෙවෙයි මේ සියලු දෙනා එක් වෙන්න ඕන වෙලාවක් කියන කාරණාව ඉන්දික පොල් කොටුව මතක් කරනවා. ඒ අනුව අපි අද පත්තරමේන්තුවේ පුවත් ගොනුව එහෙම නැත්නම් පුවත් ගොනුව මේ විදිහට වහන්නේ අද අරුණ පුවත්පත ප්‍රාර්ථනා කරන සිතුවිල්ලක් තියෙනවා. කාටුන් බලලා ඉවර වෙලා ඒ සිතුවිල්ල හරි මම හිතුවේ කාටුන් වලින් පස්සේ අපි ඒක කියමු කියලා. කොමුණත් ජනතාවගේ කුසගිනි ගැන සිතා නත්තල අර්ථවත්ව සමරමු. කාදිනල් හිපාන්වහන්සේ හිමි ඉල්ලීමක් කරනවා ප්‍රධාන දේව මෙහි කටුව පිටියේදී ලක්වාසී සැමට සුබ නත්තලක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද ලංකාදීප පුවත්පත් මේ පුන්තිවරම ඕනනම් තියාගන්නු ආයි අපිට කාටුන් වලින් පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. කාටුන් ටිකක් ලැබිලා තියෙනවා. රෑට 12ට විතර ටිලින් ගාගෙන නත්තල් සීයා ඒවි. නත්තල් සීයා මේ පාර එන්නේ අර පිනිමුවා බැඳි කරත්තෙන් නෙවෙයි හරි දෙයක් දෙන්න එපාය කියලා කියාගෙන භූමි තෙල් කරත්තකින් තමයි එන්නේ. එහෙම නැත්නම් තෙල් කරත්තකින් තමයි ලංකාවට එන්නේ කියලා උදේ විමල සිරිට හිතෙනවා. ඒක නිසා දරුවන්ට කියන්න මොනවත් වෙන දේවල් ලියන්න එපා. තෙල්ම ලියන්න කියලා නත්තල් සීයා ඉන්නේ එහෙමයි. ඒ අතරේ අවන්ත ආටිකලට පේනවා ලෝකේ තියෙන විෂමතාව දුප්පතුන් අතර ගව පැලක ඉපදුනේ ජේසුතුමන්. හැබැයි දුප්පතුන්ගේ මඩු එහෙම නැත්නම් මුඩුක්කු අතරින් ගමන් කරන නත්තල් සීයා හිස් අතින් ගියා වුණාට ධනවතුන්ගේ පොහොසතුන්ගේ මන්දිර ඉදිරිපිටින් ගමන් කරන නත්තල් සීයා පිනිමුවන් බැලි කරත්තේ තෑගි භෝග මලු පුරවගෙන ගමන් කරනවා. එහෙම තමයි නත්තල. හසන්ත විජේනායකගේ හුරා පොකට් කාටුන් එක තෝරගන්නවා. ජවිප සමග එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා දෑසිරි කියනවා. ආණ්ඩු එක්ක දීග තියාගෙන ජවිපෙට ලිවින් ටුගෙදර් වැඩේට කතා කරලාද සර් ඒ කියන්නේ. ඔය දෙගොල්ලොන්ටම ඔය ලිවින් ටුගෙදර් කියන වැඩේ පුරුදුයි කියලා තමයි අංජන මතක් කරලා දෙන්නේ. හසන්ත මතක් කරලා දෙන්නේ. අංජනක කාටුන් එක ඊළඟ එක. ඩොලර් හිඟයට විසඳුමක් දෙන්න පුළුවන් රනිල්ට විතරයි කියලා රුවන් කියනවා. ඉතින් ඇයි ඒ කාලේ දුන්නේ නැත්තේ? එම්නි විරත්නගේ පොකට් කාටුන් එක මරිසිපාල මව්බිම් පුවත්පතෙන් තෝරගන්නේ. අප්‍රේල් වෙනකොට කොරෝනා තුරන් වෙයිලු. ඊට ඉස්සෙල්ලා අපි තුරන් වේවි. අංජනම බලනවා කපුරාලගේ අංජනම දිවෙන අරුණ පුවත්පතේ දොස්තර සංගමය ලොකුකම පෙන්වන්ට තීරණගත් නිසා වර්ජනයට යන්ට අසරණ රෝගියාගෙන් විය පලිගන්ට දෙයියෝ සාකි හෙන ගහපන් මුන්ට. ඒක සැරෙන් කියන්න මොකද්ද වගේ? ඒගොල්ලෝ එහෙම කළා කියලා අපි කොහොමද එහෙම කියන්නේ? විදුර අබේනායකගේ දවසේ 14 තෝරගන්නවා මව්බිම් පුවත්පතේ. කැබිනට් නියමයෙන් රුපියල යයි පාවි IMF සරණ නැතිවම බැරි වේවි මැති ඇමතිලා නැතිවාදම පවසාවි නැතිවට ඩොලර් ඇති උදවිය රට යාවි. නැතිවට ඩොලර් ඇති උදවිය රට යාවි. ඒක තමයි නත්තල. නත්තල කියන්නේ උපත නම් නත්තල උත්සවයක් නොවී නත්තල දහමක් වේවා. ඔබට ප්‍රීතිමත් නත්තලක් වේවා. ආයුබෝවන්.